ආයිබෝවන් දුවේ පුතේ ඔබ දන්නවා ලෝකේ වනාන්තර ගහණය දිනෙන් දින පහළ යමින් පවතිනවා. ඉතින් ඒකම දව සඳහා පවතින ඉල්ලුම දවසින් දවස ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඉතින් මේ දව පිළිබඳ දැනුම ඔබට ඔබගේ එදිනදා ජීවිතයේදී බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි. ඉතින් දුවේ පුතේ අද අපේ පාඩම දැව ගැන. ඉතින් ඒ නිසා අද අපේ පාඩමට එකතු වෙලා ඉන්න 13 ශ්‍රේණිය ජෛව පද්ධති තාක්ෂණ වේදයේ හදාරන දූ පුතුන් මම ඉතා ආදරෙන් අපේ පාඩමට අද පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණිය ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය මාලාවේ දෙවන පාඩම වන දැව හා දැව නොවන වර්ජ නිෂ්පාදන යටතේ ඇති එහි පළමු නිපුණතා මට්ටම වන ශ්‍රී ලංකාවේ ආර්ථිකව වැදගත් වන දැව විශේෂ පිළිබඳවයි. ඔබට මෙම පාඩම අවසානයේදී දැවවල භෞතික හා යාන්ත්‍රික ලක්ෂණ නිවැරදිව විස්තර කිරීමටත් ආර්ථිකව වැදගත් වන දැව විශේෂ කාර්ය අනුව නිදසුන් සහිතව වර්ගීකරණය කර දැක්වීමටත් දෘෂ්ටි පරීක්ෂා මගින් ආර්ථිකව වැදගත් වන දැව විශේෂ හඳුනා ගැනීමටත් හැකියාව ලැබේවි. අපි මුලින්ම බලමු අපි මේ දැවයක් විදිහට හඳුන්වන්නේ කුමක්ද කියලා. දැවයක් කියලා කියන්නේ ශාකවල කඳෙන් හෝ අතු වලින් ලබා ගන්නා දෘಢ තන්තුමය ද්‍රව්‍යයක්. දැව සෛලයක අන්වීක්ෂීය ව්‍යුහය අපි සලකා බැලුවොත් අපිට එහි ප්‍රධාන කලාප දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රාථමික සෛල බිත්තිය හා ඊට ඇතුළතින් පවතින ස්තර තුනකින් සමන්විත ද්විතීක සෛල බිත්තිය. ඉතින් මේ ද්විතීක සෛල බිත්තිය මගින් ශාක සෛලයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒ වගේම මෙම ශාක සෛල බිත්තියේ සෙලියුලෝස් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ස්පටික රූපී ආකාරයට. ඉතින් ඒ විතරක් නෙවෙයි. දැව සෛලයක සෛල බිත්ති ලිග්නින් වලින් ඝන වෙලයි තියෙන්නේ. ඉතින් මේ ලිග්නින් ප්‍රතිශතය ශාක විශේෂය අනුව ශාකයේ අපේ කඳ ලබා ගන්නා ස්ථානය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. උදාහරණයක් විදිහට මෘදු දැව වලට සාපේක්ෂව දෘಢ දැව වල ලිග්නින් ප්‍රතිශතය ඉතාමත් ඉහළයි. හොඳයි. අපි දැවවල ව්‍යුහය ගැන සාකච්ඡා කරොත් කඳක් වර්ධනයත් සමග පරිණත වෙන විට අපිට අරටුව සහ එළේ ලෙස ස්තර දෙකක් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඔබට මේ රූප සටහනෙන් පේනවා ඇති අපේ කඳක හරස් කඩක් දිහා බලපුවාම මේ අරටුව සහ එළේ කොහොමද පේන්නේ කියලා. ඔව් ඔබට පේනවා අරටුව පිටලා තියෙන්නේ කඳේ මැදට වෙන්න. ඒ වගේම එක තද වර්ණයෙන් යුක්තයි. එළය පොත්තට ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ. මේ අරටුවේ අජීවී සෛල පිහිටන අතර එළයේ සජීවී සෛල පිහිටලා තියෙනවා. ඒ වගේම ශාකයක මුලේ ඉඳන් ඉහළට ජලය සහ කංච ලවණ ගෙනියන ද්විතීක සෛලමත් අඩංගු වෙන්නේ මෙන්න මේ එළය තුලයි. අපි අරටුව ගැන කතා කරොත් අරටුවේ වාහිනී සෛල බිත්තිවල රෙසින වගේ ද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එහි වර්ණය වැඩි වෙලා තියෙනවා. අපි මේ අරටුව සහ එළය ගැන තවදුරටත් සංසන්දනාත්මකව කතා කරොත් අපිට අරටුවට සාපේක්ෂව එළයේ ඝනකම අඩුයි. ඒ වගේම අරටුවේ කල් පැවැත්ම ඉතාමත් ඉහළයි. ඉතින් කල් පැවැත්ම කියලා අපි කියන්නේ කෘමි හානි වලට සහ දිලීර හානි වලට ඔරොත්තු දීමේ හැකියාව. ඉතින් ඒක එම හැකියාව එළයට සාපේක්ෂව අරටුවේ ඉහළයි. හොඳයි. ඔබ ශාක කඳක් දෙස වඩා සුපරීක්ෂාකාරීව බැලුවොත් ඔබට එහි වාර්ෂික වර්ධනවලු හෝ වර්ධනවලු දැක් ගන්න පුළුවන් වෙයි. ඔබට මේ රූප සටහනේ පෙන්නලා තියෙනවා වාර්ෂික වර්ධනවලු කඳක දිස්වන ආකාරය. ඇත්තටම මේ වාර්ෂික වර්ධනවලු පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සෞම්‍ය කලාපීය දේශගුණික තත්ත්ව යටතේ වැවෙන ශාක වලින් ලබා ගන්නා දැව වලිනුයි. ඔබට
මේ වාර්ෂික වලයක් හොඳින් නිරීක්ෂණය කරොත් එහි පැහැදිලි කලාප දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ තද පැහැති කලාපයක් සහ ලා පැහැති කලාපයක් ඔබට හඳුනා ගන්න පුළුවන්. මේ තද පැහැති කලාපයට අපි කියනවා late wood, එහෙම නැත්නම් ග්‍රීෂ්ම දැව කියලා. ලා පැහැති කලාපයට අපි කියනවා වසන්ත දැව, එහෙමත් නැත්නම් early wood කියලා. ඉතින් මේ late wood සහ early wood විදිහට එක වාර්ෂික වලයක ප්‍රධාන කලාප දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම එක් වාර්ෂික වර්ධන වලයක් ඇතිවන්නේ අවුරුද්දට එකක් බැගින්. අපිට මෙම කඳ දෙස තවදුරටත් හොඳින් බැලුවොත් ඔබට පේනවා එහි මැදට වෙන්න මජ්ජාව පිහිටලා තියෙනවා. දැන් ඔබට පේනවා වාර්ෂික වර්ධන වල්ලු සහ වර්ධන වල්ලු දිස්වන ආකාරය. පළවෙනි රූප සටහන ඔබ වඩා හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පේනවා සෞම්‍ය කලාපික දේශගුණයේ යටතේ වැවෙන දැවයක මේ වර්ධන වල්ලු දිස්වන ආකාරය. මේවා වාර්ෂික වර්ධන වලලු. ඔබට ඒ වගේම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් එක් වාර්ෂික වර්ධන වලයක තද පැහැති කලාපයක් සහ ලා පැහැති කලාපයක් තිබෙනවා. මේකට හේතුව තමයි මෙම දේශගුණික තත්ත්ව යටතේ වැවෙන ගස්වල කාලයකට වැඩි වර්ධනයකුත් ඒ වගේම තවත් කාලයකට ඉතා සෙමින් සිදුවන වර්ධනයකුත් විදිහට වර්ධන කාල දෙකක් දැක ගන්න පුළුවන් වෙන එක. ඉතින් මේ වාර්ෂික වර්ධන වල මම ඔබට කිව්වනේ අවුරුද්දකට ඇති වෙන්නේ එක වාර්ෂික වර්ධන වලයක් පමණයි. ඉතින් ඒ නිසා මේ ආකාරයේ ගසක කඳ අපිට නිරීක්ෂණය කරොත් අපිට එම කඳේ වයස නිර්ණය කරන්න පුළුවන්. ඔව් ඔබට පුළුවන්ද මෙම රූප සටහනේ පළවුණු රූප සටහන දිහා නිරීක්ෂණය කරලා ගසේ වයස නිර්ණය කරන්න. මම හිතනවා ඔබට හැකියාව ඇති කියලා. මෙම ශාකය අවුරුදු 24ක් විතර පරණ ගහක්. ඉතින් මේ වර්ධන වලලු ඝනකම ශාකයෙන් ශාකයට වෙනස් වෙනවා. ඒකට හේතු කීපයක් බලපාන්න පුළුවන්. උදාහරණයක් විදියට ශාක විශේෂය, දේශගුණික තත්වය, ඒ වගේම කඳේ අපි මේ දැවේ ලබාගන්නේ මොන මොන ස්ථානයෙන්ද කියන එක මත මේ වර්ධන වලලු වල ඝනකම වෙනස් වෙන්න පුළුවන්. ඔව්. මම කියවනේ මේ වාර්ෂික වර්ධන වලලු පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නේ පැහැදිලි ඍතු ભેදයක් දැක ගන්න පුළුවන් සෞම්‍ය කලාපීය රටවල කියලා. එතකොට ශ්‍රී ලංකාව වගේ නිවර්තන කලාපීය රටවල අපිට පැහැදිලි ඍතු ભેදයක් දැක ගන්න නැති නිසා මේ විදිහට පැහැදිලි වාර්ෂික වර්ධන වලලු දැක ගන්නත් බෑ. හැබැයි අපිට යම් පමණකට වර්ධන වලලු නිරීක්ෂණය කළ හැකියි. අපි දන්නවා ශ්‍රී ලංකාව වගේ රටකට වර්ෂාව අවුරුදු පුරාම ලැබෙනවා. එතකොට එක අවුරුද්දකට වර්ධන වලලු කීපයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වර්ධන වලලු නිරීක්ෂණය කිරීමෙන් අපිට මෙම ගසේ වයස තීරණය කරන්න යාම එච්චර සුදුසු නැහැ. හොඳයි. ඔබට මෙහි පළමු රූප සටහන දිහා බලපුවාම මේ තියෙන වාර්ෂික වර්ධන වලලු වලට අමතරව ශාක ගැටයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ ශාක ගැට ඇතිවන්නේ කඳේ ඉඳන් ඇතිවන අත්තක් හේතුයි. ඇත්තටම මේක සජීවී ගැටයක්. ශාකයක ගැටාකාර දෙවර්ගයක් අපිට දකින්න පුළුවන්. ඒ තමයි ජීවී ගැට සහ අජීවී ගැට. ජීවී ගැටයක් කියලා කියන්නේ ශාක කඳේ පටකත් සමග හොඳ සම්බන්ධතාවයක් පවතින ගැට. අජීවී ගැටයක එහෙම නැහැ. කඳේ පටක සමග ඊට හොඳ සම්බන්ධතාවයක් එම ගැටවල දක්නට නැහැ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට මෙම දැවේ වියලීමේදී ගැට හැකිලි දැවෙන් ඉවත් වීම සිද්ධ වෙනවා. හොඳයි. ඔබට ඔබගේ දිනදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා විවිධ දැව වර්ග පාවිච්චි කරන්න සිද්ධ වෙලා ඇති. ඉතින් මේ දැව පිළිබඳ දැනුම ඔබට ඔබගේ දිනදා කටයුතු වලදී බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි. ඉතින් ඒ නිසා අපි මේ දැවවල ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමු. මම අපේ අධ්‍යයනයේ පහසුව පිණිස මෙම දැවවල ලක්ෂණ අපි ආකාර දෙකකට බෙදලා වෙන වෙනම සාකච්ඡා කරමු. ඒ තමයි භෞතික ලක්ෂණ සහ යාන්ත්‍රික ලක්ෂණ. අපි මුලින්ම යමු මොනවද මේ දැවවල දක ගන්න පුළුවන් භෞතික ලක්ෂණ කියලා.
අපි භෞතික ලක්ෂණයක් විදිහට අර්ථ දක්වන්නේ දැවවල බාහිරව නිරීක්ෂණය කරන්න පුළුවන්, මනින්න පුළුවන් රූප විද්‍යාත්මක ලක්ෂණ වලටයි. ඉතින් අපිට දැවවල ඒ වගේ භෞතික ලක්ෂණ ගණනාවක් දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට වෛරම, වර්ණය, වයනය, තෙතමන ප්‍රමාණය, ඝනත්වය, ප්‍රභාවත් බව සහ ලාක්ෂණික සුවඳ දක්වන්න පුළුවන්. අපි දැන් මේ එක එක භෞතික ලක්ෂණය පිළිබඳ වෙන වෙනම කතා කරමු. හොඳයි. අපි මුලින්ම යමුකෝ මේ දැවවල වෛරම කියන භෞතික ලක්ෂණය වෙත. දැවයක වෛරමක් නිර්මාණය වන්නේ එහි අක්ෂයට සාපේක්ෂව තන්තු විහිදී ඇති ආකාරය අනුවයි. ඉතින් එතකොට එක එක දැවයෙන් දැවයට මේ වෛරම් වර්ග වෙනස් වෙන්න පුළුවන්. අපිට වෛරම් වර්ග මෙම තන්තු විහිදී ඇති ආකාරය අනුව ආකාර කීපයක් හඳුනා ගන්න පුළුවන්. හොඳයි. අපි මුලින්ම සාකච්ඡා කරමු මේ ඍජු වෛරම ගැන. ඍජු වෛරම ඇතිවන්නේ කඳේ අක්ෂයට සමාන්තරව තන්තු විහිදී ඇති විට. මේ ඍජු වෛරමේ තියෙන වාසිය තමයි මේ විට දැවේ ශක්තිමත්භාවය ඉහළයි. ඒ වගේම දැව ඉරීමත් ඉතාමත් පහසුයි. ඒ වගේම දැව අපත යාමත් අඩුයි. ඉතින් මේ ඍජු වෛරම තියෙන දැව අපිට ඉතාමත් ශක්තිමත්භාවයෙන් වැඩි දැව විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් තේක් වගේ ශාකයක අපිට මේ ඍජු වෛරම දක්නට තියෙනවා. අපි අක්‍රමවත් වෛරම ගැන කතා කරොත් අක්‍රමවත් වෛරමේ ඔබට පේනවා එහි තන්තු විහිදී තියෙන්නේ අක්‍රමවත් හැඩයට. ඉතින් මේ අක්‍රමවත් හැඩේ වෛරමක් තියෙනවා නම් එහි ශක්තිමත්භාවය ඉතාමත් පහළ මට්ටමක තමයි තියෙන්නේ. ඊළඟට අපි සර්පිලාකාර වෛරම ගැන කතා කරොත් මේ සර්පිලාකාර වෛරම නිර්මාණය වෙලා තියෙන්නේ කඳේ අක්ෂයට මදක් වම් පසට සහ මදක් දකුණු පසට විවිධ ප්‍රමාණවලින් විවිධ දිගවලින් තන්තු විසිරී තිබීමේ. මේ සර්පිලාකාර වෛරමත් දැවේ ශක්තිමත්භාවයට හිතකර වෛරමක් නෙවෙයි. අපි පූර්තු ආකාර වෛරම ගැන කතා කරොත් මේ පූර්තු ආකාර වෛරම නම් දැවේ ශක්තිමත්භාවයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් දැව පදම් කිරීමේදී හැකිලීමකට ලක්වීමේ ඉඩකඩ මේ පූර්තු ආකාර වෛරම සහිත දැවයක ඉතාමත් ඉහළයි. අපි අවසාන වශයෙන් තරංගාකාර වෛරම ගැනත් සාකච්ඡා කරොත් ඔබට පේනවා තරංගාකාර වෛරම සහිත දැවයක තන්තු දිශාවන් වෙනස් කරමින් තමයි විහිදිලා තියෙන තන්තු. ඒ නිසා තරංගාකාර ස්වරූපයක් තමයි මේ තන්තු වල දකින්න තියෙන්නේ. හොඳයි. ඔබට එදිනදා ජීවිතයේදී මේ තන්තු දැවේ විසිරී පවතින ස්වභාවය නිරීක්ෂණය කරමින් දැවේ තියෙන ශක්තිමත්භාවය ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි දැව කීපයක් නිරීක්ෂණය කරමින් මේ වෛරම් වර්ග නිරීක්ෂණය කරමු. ඔබට දැන් පේනවා නැදුන් ශාකයක වෛරම දිස්වන ආකාරය. මේ නැදුන් ශාකය ඔබට පැහැදිලිව හඳුනාගත හැකි ඍජු වෛරමක් නිරීක්ෂණය කරන්න ඔබට පුළුවන්. ඔබට පේනවා ඇති මෙහි පවතින්නේ ඍජු වෛරමක්. ඒ වගේම අපි තේක වගේ ශාකයක් ගත්තත් තේක දැවයක වෛරම නිරීක්ෂණය කරොත් ඔබට ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන් ඍජු වෛරම නිරීක්ෂණය වෙන ආකාරය. ඒ වගේම ඔබට මේ ඉහළ කෙළවරේ ඔබට දැක ගන්න පුළුවන් ගැටයක් නිසා ඇතිවෙච්ච වෛරම කොහොමද පේන්නේ කියලා. හොඳයි. අපි තව වෛරමක් ගැන නිරීක්ෂණය කරමුකෝ. මේ තියෙන්නේ සූර්ය මාර ශාකයෙන් ලබාගත්තු දැවයක්. මේ දැවේ වෛරම ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් ඔබට පෙනෙයි මෙහි තරංගාකාර වෛරමක් දිස්වන ආකාරය. තරංගාකාර වෛරම අපිට හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ තරංගාකාර තන්තු නිසා මෙහි ඇතිවෙන තද පැහැති සහ ලා පැහැති ඉරි. ඉතින් ඔබට මේ සූර්යමාර දැවේ මේ තද පැහැති සහ ලා පැහැති ඉරි ඉතා හොඳින් අඳුන ගන්න පුළුවන්. හොඳයි. අපි දැවවල ඊළඟ භෞතික ලක්ෂණයේ විදිහට දැවවල වර්ණය ගැන සාකච්ඡා කරමු. දැවවලට විවිධ වර්ණ ලැබීමට හේතුව වන්නේ ඒවට ආවේනික නිස්සාරක අරටුවේ තැන්පත්ව තිබීම නිසායි. ඉතින් අපි මුලින්ම සාකච්ඡා කර ඔබට මතක ඇති
දැවයක හරස්කඩ බලපුවාම එහි අරටුවේ සහ එලේ වර්ණය අපි සංසන්දනාත්මකව කතා කරොත් එලයට සාපේක්ෂව අරටුව බොහෝ දැවවල තද වර්ණයෙන් යුක්තයි. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපිට අරටුව දැක ගන්න පුළුවන් වෙන්නේ තද දුඹුරු පැහැයට. නමුත් මෙය සමහර දැවවල පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සුදු හඳුන් වගේ දැවයක අරටුව ලා පැහැයෙන් හෝ සුදු පැහැයෙන් යුක්තයි. දැව වර්ග කීපයක වර්ණය මොන ආකාරයකටද ඔබට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ කියලා. මේ තියෙන්නේ වෘත ශාකයකින් ලබා ගන්නා ලද දැවයක්. ඔබට පේනවා ඇති අලංකාර කහ වර්ණයකින් එහි වර්ණය දිස්වන ආකාරය. ඒ වගේම පරිරක්ෂක ද්‍රාවණ ආලේප කරන ලද පෘෂ්ඨයේ සහ එසේ නොකරන ලද පෘෂ්ඨයේ වෙනසත් ඔබට මෙහිදී දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ තේක ශාකයක වර්ණය දිස්වන ආකාරය. එය ලා කහ පාටක් හෝ ලා දුමුරු පාට වගේ පාටක් තමයි අපිට පේන්නේ. අපි කිතුල් වගේ ශාකයක් ගත්තොත් එහි දැවය ඊටමත් අඳුරු පැහැයෙන් යුක්තයි. ඉතින් ඔබට පේනවා ඇති මේ වගේ දැවෙන් දැවයට එහි වර්ණය වෙනස් වන ආකාරය. මේ තියෙන්නේ මෙහෙගුණී ශාකයකින් ලබා ගන්නා ලද දැවයක්. බලන්නකො එහි වර්ණය. ඉතින් ඔබට පේනවා මේ දැවෙන් දැවයට වර්ණය වෙනස් වන ආකාරය. හොඳයි. ඉතින් මේ වර්ණය දැවෙන් දැවයට විතරක් නෙවෙයි එකම විශේෂයේ දැවවලත් මදක් වෙනස් වෙන්න පුළුවන්. ඒකට විවිධ සාධක බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ශාකයේ වයස, ලබා ගන්නා ස්ථානය, ඒ වගේම දේශගුණික තත්ත්වය වගේ දේවල් මේකට බලපාන්න පුළුවන්. ඒ වගේම පසේ තියෙන ස්වභාවය නැත්නම් පසේ තියෙන මූලද්‍රව්‍යවල ස්වභාවයත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පසේ මැග්නීසියම්, යකඩ වගේ මූලද්‍රව්‍ය තියෙනවා නම් එහි බලපෑම ශාකයේ කඳේ වර්ණයට අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපි ඊළඟට යමු වෙමු අපේ ඊළඟ භෞතික ලක්ෂණය වන දැවවල ප්‍රභාවත් බව කියන භෞතික ලක්ෂණය වෙතට. දැවයක ප්‍රභාවත් බව කියලා අපි අදහස් කරන්නේ දැව පෘෂ්ඨ මගින් ආලෝකය පරාවර්තනය වීමෙන් ලැබෙන දිලිසෙන ස්වභාවයයි. අපි මේ වෘත ශාකය ගත්තොත් ශ්‍රී ලංකාවේ මේ වෘත ශාකය ඉහළ ප්‍රභාවත් බවක් ලබා දෙන ශාකයක් විදිහට ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලක්ෂණ දැවවලට වැඩි ආර්ථික ඉල්ලුමක් ලබා දීමට හේතු වෙලා තියෙනවා. හොඳයි. දැවෙන් දැවයට ඊට ආවේනික සුවඳක් තියෙනවා. මේකට හේතුව තමයි දැවවල තැම්පත් වෙලා තියෙන රසායනික ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට දැවේ තැම්පත් වී පවතින රෙසින, ඒ වගේම දුම්මල, මැලියම්, ගම් වගේ විවිධ රසායනික ද්‍රව්‍ය නිසා මේ දැවෙන් දැවයට විවිධ ආවේනික සුවඳ ලැබෙනවා. උදාහරණයක් විදිහට සුදු හඳුන් වගේ ශාකයක දැවයක් ඔබ ලබා ගත්තොත් ඉතා ප්‍රසන්න සුවඳක් ඔබට දැනේවි. ඉතින් මේ විදිහට අපිට දැවයක් ඔබගේ නාසයට අල්ලා බැලීමෙන් එහි ආවේනික සුවඳ ඔබට නිරීක්ෂණය කරන්න ලැබේ. හොඳයි. අපි දැන් කතා කරමු දැවවල ඝනත්වය කියන භෞතික ලක්ෂණය ගැන. ඔබ දන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. නොයසේනම් ඒකක පරිමාවක ස්කන්ධය. ඉතින් එහෙනම් දැව කැබැල්ලක ඝනත්වය කියලා අපි අදහස් කරන්නේ දැව කැබැල්ලේ ස්කන්ධයේ බෙදීම දැව කැබැල්ලේ පරිමාවයි. මෙහිදී අපි ස්කන්ධය කියලා අදහස් කරන්නේ දැව කැබැල්ලේ වියලි ස්කන්ධයයි. ඒ කියන්නේ අපි මේ දැවය සෙල්සියස් අංශක 105ක් උෂ්ණත්වයේ තියෙන උඳුනේ නියත බරක් ලැබෙනකන් වියලන්න ඕනේ. ඉතින් මේ ඝනත්වය කියන සාධකය දැවවල ශක්තිමත්භාවය කෙරෙහි ඉතාමත් බලපාන සාධකයක්. මේ දැවෙන් දැවයට ඝනත්ව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මෘදු දැවවලට සාපේක්ෂව දෘಢ දැවවල ඝනත්වය ඉතාමත් ඉහළයි. මේ ඝනත්වය විවිධ හේතු නිසා ශාකයෙන් ශාකයට නැත්නම් දැවයෙන් දැවයට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගසේ වයස,
ගසෙහි දැව කොටස ලබා ගන්නා ස්ථානය, ගස පවතින ප්‍රදේශයේ දේශගුණය, ඒ වගේම ගස පවතින ප්‍රදේශයේ පාංශු සාධක මේ ඝනත්වයට බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ දන්නවා ගසක මේරු කොටසක් සහ නොමේරු කොටසක් අපි සංසන්දනාත්මකව බැලුවොත් නොමේරු කොටසක ඝනත්වය අඩුයි, මේරු කොටසක ඝනත්වය වැඩි. ඒ වගේම කඳේ මුලේ සිට ඉහළට යනකොට ඝනත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඉතින් මේ වගේ ඒ වගේම අරටුව සහ එළේ අණුවත් ඝනත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගහේ විවිධ ස්ථානවල ඝනත්ව විවිධාගයන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැවවල ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 160 සිට 1250ක් වගේ අතර අගයක් ගන්නවා. අපි මේ ශාක සෛලවල තියෙන අන්තර්සෛලීය අවකාශ කුහර වගේ ඒවා නොසලකා හැරියොත් එහි ඝනත්වය සාමාන්‍යයෙන් ඝන මීටරයට කිලෝග්‍රෑම් 1500ක් වගේ වෙන්න පුළුවන්. මේ ඝනත්වය විවිධ මෙහි ශක්තිමත්භාවය සහ කල්පැවැත්ම වගේ විවිධ සාධක කෙරෙහි බලපාන භෞතික ලක්ෂණයක්. ඉතින් ඝනත්වය නිර්ණය කිරීම ඉතාමත් වැදගත්. ඉතින් අපි බලමු දැව කැබැල්ලක ඝනත්වය නිර්ණය කරන්නේ කොහොමද කියලා. ඔව්. මේ සඳහා අපි දිග, පළල සහ උස දන්නා දැව කැබැල්ලක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ හිස් කෝවක් එහෙම නැත්නම් වාෂ්පීකරණ තැටියක් අරගෙන එහි ස්කන්ධය මැන ගන්න ඕනේ. අපි හිතමුකෝ මේ වාෂ්පීකරණ තැටියේ ස්කන්ධය W1 කියලා. ඉන්පසුව අර මැනගත් වාෂ්පීකරණ තැටියට දැව කැබැල්ල දාලා සෙල්සියස් අංශක 105 උෂ්ණත්වයක නියත ස්කන්ධයක් ලැබෙන තුරු තබලා ස්කන්ධය මැන ගන්නවා. හොඳයි. අපි මෙහිදී ඔබට මතක ඇති වාෂ්පීකරණ තැටියේ ස්කන්ධය මැනගත්ත අපි ඒක W1 කියලා කිව්වා. ඒ වගේම වාෂ්පීකරණ තැටියේ අපේ වියලි දැව කැබැල්ල තබා එහි ස්කන්ධය මැනගත්ත ඒක අපි W2 කියලා කිව්වා. එසේනම් වියලි දැව කැබැල්ලේ ස්කන්ධය W2 රින W1 මගින් ලැබෙනවා. ඒ වගේම ඔබ දන්නවා දැව කැබැල්ලක පරිමාව හොයන්න පුළුවන් දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස කියන සූත්‍රයෙන්. හේතුව අපි ගත්තේ ඝනකාභාකාර දැව කැබැල්ලක් නිසා. ඉතින් මේ විදිහට අපිට දිග, පළල, උස නොදන්නා දැව කැබැල්ලක් නම් ලැබුණේ අපිට ජල විස්ථාපන ක්‍රමයෙන්ුත් මේ දැව කැබැල්ලේ පරිමාව හොයන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපිට ඊට පස්සේ තියෙන්නේ අපිට මේ ලැබිච්ච දත්ත අපේ සමීකරණයට ආදේශ කරලා දැවේ ඝනත්වය හොයන්නයි. ඔව්. අපි මේක තව ටිකක් විස්තර කරගත්තොත් ඔබට පේනවා අපේ අගයන් ටික මීට ආදේශ කරලා තියෙන ආකාරය. දැව කැබැල්ලේ ඝනත්වය සමානයි වියලි දැව කැබැල්ලේ ස්කන්ධය බෙදීම දැව කැබැල්ලේ පරිමාව. අපිට වියලි දැව කැබැල්ලේ ස්කන්ධයේ විදිහට ලැබුණේ W2 රින W1 කියන ස්කන්ධය. ඒ වගේම දැව කැබැල්ලේ පරිමාව දී ඇති දැව කැබැල්ලේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස කියන සූත්‍රයෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු උදාහරණයක් ආශ්‍රයෙන්. ඔව්. අපි මේ උදාහරණයට යමුකෝ. දිග, පළල සහ උස පිළිවෙලින් සෙන්ටිමීටර් 5, සෙන්ටිමීටර් 5 සහ සෙන්ටිමීටර් 4 වූ මැහෝගනී දැව කැබැල්ලක් සෙල්සියස් අංශක 105 උෂ්ණත්වයේ යටතේ පැය 24ක් තැබූ විට ග්‍රෑම් 70ක නියත ස්කන්ධයක් ලැබුණි. එම දැව කැබැල්ලේ ඝනත්වය කොපමණද? හොඳයි. අපි දැන් මෙහි ඝනත්වය හොයන්නයි යන්නේ. අපි දන්නවා ආදේශ කළ යුතු සූත්‍රය. දැව කැබැල්ලේ ඝනත්වය සමානයි වියලි දැව කැබැල්ලේ ස්කන්ධය බෙදීම දැව කැබැල්ලේ පරිමාව. අපිට මෙහි දීලා තියෙනවා වියලි දැව කැබැල්ලේ ස්කන්ධය ග්‍රෑම් 70ක් බව. ඒ වගේම මෙහි දිග, පළල, උස දීලා තියෙන නිසා එය ආදේශ කරලා දිග, පළල, උස එකිනෙකින් වැඩි කිරීමෙන් අපිට පරිමාව ලබා ගන්න පුළුවන්. ඉතින් උත්තරේ විදිහට ඇවිල්ලා තියෙනවා ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 0.7ක් කියලා. ඔව්. එහෙනම් මේ මැහෝගනී දැව කැබැල්ලේ ස්කන්ධය බෙදීම පරිමාව නැත්නම් වියලි දැව කැබැල්ලේ ස්කන්ධයේ බෙදීම පරිමාව කියන සූත්‍රයට ආදේශ කරලා මෙහි ඝනත්වය අපි ලබාගෙන තියෙනවා ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 0.7ක් විදිහට. අපි දැන්
මෘදු දැව සහ දෘඪ දැව අතර ලක්ෂණ සංසන්දනාත්මකව අධ්‍යයනය කරමු. මෘදු දැව යටතට අපි ගණන්නේ විවෘත බීජක ශාක. ඒ වගේම දෘಢ දැව විදිහට අපි වර්ග කරන්නේ බීජාවරණයක් සහිත ආවෘත බීජක ශාක. හෝ එහෙම නැත්නම් පළල් පත්‍ර ශාක. අපි මුලින්ම බලමු මේ දෙකේ ඝනත්ව අතර වෙනස. සාමාන්‍යයෙන් මෘදු දැවයක ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 160 සිට 720 දක්වා අතර පරාසයක විහිදලා තියෙනවා. ඒ වගේම දෘಢ දැවයක ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 720 සිට 1250 අතර පරාසයක විහිදලා තියෙනවා. ඉතින් ඔබට පේනවා ඝනත්ව වෙනස ගැන අපි බලපුවාම දෘಢ දැවයට සාපේක්ෂව මෘදු දැවයේ ඝනත්වය අඩුයි. ඝනත්වය අඩු මෘදු දැව අපි භාවිත කරන්නේ කඩදාසි MDF බෝඩ් වගේ දේවල් නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඇතැම් ඉදිකිරීම් කටයුතු සඳහාත් මේ මෘදු දැව ප්‍රයෝජනයට ගන්නවා. දෘಢ දැව ශක්තිමත්භාවය වැඩි විවිධ ඉදිකිරීම් සඳහා ඒ වගේම නැව් සෑදීමට ගෘහ භාණ්ඩ සෑදීම වගේ කටයුතු වලට අපි භාවිත කරනවා. අපි ආර්ථික වටිනාකම සංසන්දනය කරොත් මේ මෘදු දැව වලට සාපේක්ෂව දෘಢ දැව වල ආර්ථික වටිනාකම ඉහළයි. ඉතින් වර්ධන වේගය ගැන කතා කරොත් මෘදු දැව වල වර්ධන වේගය සාපේක්ෂව වැඩි. ඒ වගේම ඉතා සෙමින් තමයි දෘಢ දැව වර්ධනය වෙන්නේ. ඒ වගේම මෘදු දැව ගින්නකට ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත් දෘಢ දැවවල ගින්නකට ඔරොත්තු දීමේ හැකියාව ඉතාමත් ඉහළයි. අපි මේ මෘදු දැව සහ දෘಢ දැව අතර අභ්‍යන්තර පටක සැලැස්ම සහ පත්‍රවල ස්වභාවය ගැන සාකච්ඡා කරොත් මෘදු දැවවල පරිවහනය සඳහා වාහිනී නැහැ. හොඳයි දුවේ පුතේ. මේ මෘදු දැව සහ දෘಢ දැව අතර වෙනස්කම් සංසන්දනය කරනකොට ඉතාමත් වැදගත් එහි අභ්‍යන්තර පටක සැලැස්ම සහ පත්‍රවල වින්‍යාසය ගැන සාකච්ඡා කරන එක. ඔබ මෘදු දැවයක් නිරීක්ෂණය කරොත් එහි පරිවහනය සඳහා වාහිනී නැහැ. වාහිනිය වෙනුවට තියෙන්නේ වාහකාභ. ඒ වගේම සිහින් කෙඳි වගේ පත්‍ර තමයි තියෙන්නේ. අපි දෘಢ දැවයක් ගත්තොත් එහි පරිවහනයට වාහිනී තියෙනවා. ඒ වගේම පළල් පත්‍ර අපිට දැක ගන්න පුළුවන්. මෘදු දැව සඳහා උදාහරණ විදියට පයිනස්, සයිප්‍රස්, ඕක් වගේ කේතුදර ශාක අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම දෘಢ දැව සඳහා උදාහරණ ලෙස බුරුත, කළුවර, අඹ, කොස් වගේ ශාක වලින් ලබා ගන්නා දැව අපිට දෘಢ දැව විදිහට දක්වන්න පුළුවන්. අපේ දැවවල තියෙන ඊළඟ භෞතික ලක්ෂණයේ විදිහට දැවේ වයනය ගැන කතා කරමු. ඉරුහු දැවයක මතු පිට පිරිමැදීමේදී දැනෙන රළු බව හෝ සිනිඳු බව අපිට එම දැවේ වයනයේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. මේ දැවේ ඔබට පේනවා ඇති මෙම දැවය යන්ත්‍රයකින් හෝ මෙවලමකින් සුමටනය කරලායි තියෙන්නේ. ඉතින් ඔබේ ඇඟිලි තුඩු වලින් මේ දැවේ පිරිමැදීමේදී ඔබගේ ඇඟිලි තුඩු වලට දැනෙන රළු හෝ සිනිඳු බව අපිට මේ දැවේ වයනයේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් මේ බුරුත කියලා කියන්නේ ඊටා හොඳ සිනිඳු වයනයක් ලබා ගන්න පුළුවන් දැවයක්. දැවයකට රළු හෝ සිනිඳු වයනයක් ලැබෙන්න කරුණු ගණනාවක් බලපාන්න පුළුවන්. අපි සිනිඳු වයනයක් තියෙන දැවයක් ගත්තොත් එහි තන්තු ඊටා තදින් ඇහිරී තියෙනවා. ඒ වගේම එම දැවසෛල අපි ගත්තොත් එහෙම දැවසෛලවල විෂ්කම්භය ඊටමත් කුඩයි. ඉතින් ඒ නිසා දැවයකට සිනිඳු මතු පිටක් ලබා ගැනීම ඊටමත් පහසුයි. අපි දැවවල ඊළඟ භෞතික සාධකයේ විදිහට තෙතමනය කියන භෞතික සාධකයට යමු. ඔව්. මේ තෙතමනයත් එක්ක දැවයක ගුණාංග වෙනස් වෙනවා. ඉතින් අපි බලමු දැවයේ කැබැල්ලක කොහොමද තෙතමන ප්‍රතිශතය නැත්නම් ජල ප්‍රතිශතය මනින්නේ කියලා. මෙන්න මේ සූත්‍රයෙන් අපිට පුළුවන් දැව කැබැල්ලක ජල ප්‍රතිශතය ලබා ගන්න. දැව කැබැල්ලේ ජල ප්‍රතිශතය සමානයි දැව කැබැල්ලේ ආරම්භක ස්කන්ධය ඍණ දැව කැබැල්ල උඳුනේ වියලාගත් පසු ස්කන්ධය බෙදීම දැව කැබැල්ල උඳුනේ වියලාගත් පසු ස්කන්ධය මෙම අනුපාතය සියෙන් වැඩි කරලා අපිට ජල ප්‍රතිශතය ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේක උදාහරණයක් ආශ්‍රයෙන්ම
තව දුරටත් පැහැදිලි කරගමු. ඔව්. අපි මේ උදාහරණයට යමුකෝ. දැව කැබැල්ලක ආරම්භක ස්කන්ධය කිලෝග්‍රෑම් 1.5ක් වූ අතර සෙල්සියස් අංශක 105 උෂ්ණත්වයේ ඇති උදුනක පැය 24ක් තැබූ විට කිලෝග්‍රෑම් 1ක නියත ස්කන්ධයක් ලැබුණි. දැව කැබැල්ලේ ජල ප්‍රතිශතය කොපමණද? ඔව්. අපි දන්නවා ආදේශ කළ යුතු සූත්‍රය. මෙහි ආරම්භක ස්කන්ධය කිලෝග්‍රෑම් 1.5ක් ලෙස දී තිබෙනවා. ඒ වගේම වියලි ස්කන්ධයේ විදිහට කිලෝග්‍රෑම් 1 දී තිබෙනවා. එහෙනම් අපි මේ අගයන් ආදේශ කරපුවාම අපිට මෙම දැව කැබැල්ලේ ජල ප්‍රතිශතය 50ක් කියලා ලැබිලා තියෙනවා උත්තරේ විදිහට. ඉතින් මම හිතනවා දැන් ඔබට පුළුවන් කියලා දැව කැබැල්ලක ජල ප්‍රතිශතය සොයන්න. අපි දැවයක ජලය පවතින ආකාර ගැන කතා කරොත් දැවයක ජලය ආකාර දෙකකට පවතින්න පුළුවන්. ඒ තමයි නිදහස් ජලය සහ බැඳුණු ජලය. ඔබට මේ රූප සටහන නිරීක්ෂණය කිරීමේදී පේනවා ඇති නිදහස් ජලය සහ බැඳුණු ජලය දැව සෛලවල පවතින ආකාරය. ඔව්. නිදහස් ජලය පවතින්නේ දැව සෛලයේ කුහරය තුල. ඒ වගේම බැඳුණු ජලය සෛල බිත්ති තුල තමයි රැඳිලා තියෙන්නේ. අපි තව දුරටත් මේ බැඳුණු ජලය ගැන කතා කරමුකෝ. ඔව්. මම ඔබට පෙරදී සඳහන් කරා බැඳුණු ජලය තිබෙන්නේ දැව සෛලයේ සෛල බිත්ති තුල කියලා. ඉතින් දැවයකට ජලය අවශෝෂණය වීමේදී පළමුව ජලය ඇතුළු වන්නේත් ඒ වගේම පිටවීමේදී අවසාන වශයෙන් පිටවන්නේ මෙන්න මේ බැඳුණු ජලය. ඒ වගේම මේ බැඳුණු ජලය පිට වුණොත් සෛල බිත්තිවල හැඩය වෙනස් වන නිසා ඒක දැවේ හැඩය වෙනස් වීමට හේතුවක් වෙනවා. ඔව්. මේ කරුණ ඉතාමත් වැදගත්. ඔබට තේරෙයි ඉදිරියේදී අපේ සාකච්ඡාව අසාගෙන සිටියොත්. දැන් අපි යමු නිදහස් ජලය කියන්නේ මොකක්ද කියලා. ඔව්. අපි මුලදී සාකච්ඡා කරා නිදහස් ජලය තියෙන්නේ සෛල බිත්ති වලින් වට වූ සෛල කුහරය තුල. ඉතින් මෙම ජලය බැඳුණු ජලයට පසුව තමයි දැව සෛලය තුලට ඇතුල් වෙන්නේ. ඒ වගේම මෙම දැවේ වියලීමේදී පළමුව පිට වෙන්නේත් මෙන්න මේ නිදහස් ජලය. මේ නිදහස් ජලය ඉවත් වුණා කියලා දැවේ හැඩේ නැත්නම් සෛලයේ හැඩයට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි කතා කරමු දැවයක් හෙළුවට පස්සේ එහි තෙතමනේ වෙනස් වන ආකාරය පිළිබඳව. ඔබ දන්නවා දැවයක් හෙළු විගස එහි ජල ප්‍රතිශතය සාමාන්‍යයෙන් ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. අපි සාමාන්‍යයෙන් 180ක් වගේ ඉතා ඉහළ අගයක් ගන්නවා. ඉතින් කාලයත් සමග මෙම දැවයෙන් ජලය ඉවත් වෙනවා. ඉතින් මේ දැවයක් හෙළපු විගස අපි එම දැවයට අමු අවස්ථාවේ පවතින දැවයක් කියලා තමයි කියන්නේ. මේ අමු අවස්ථාවේ පවතින දැවයක අර අපි කලින් සඳහන් කරපු බැඳුණු ජලය සහ නිදහස් ජලය කියන ආකාර දෙකම තියෙනවා. මේ අමු අවස්ථාවේ පවතින දැවයකින් ටිකෙන් ටික ජල අණු පරිසරයට නිදහස් වෙනවා. අපි මුලදී සඳහන් කරා පරිසරයට මුලින්ම නිදහස් වෙන්නේ දැව සෛලවල තියෙන නිදහස් ආකාරයේ ජලය. ඒක අවස්ථාවකදී මේ නිදහස් ආකාරයේ පවතින නිදහස් ජලය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා බැඳුණු ජලය විතරක් ඉතුරු වෙනවා. මේ අවස්ථාවේදී බැඳුණු ජලය උපරිම අවස්ථාවට පැමිණෙනවා. ඉතින් මම සඳහන් කළා නිදහස් ජලය සම්පූර්ණයෙන්ම පිට වී බැඳුණු ජලය උපරිම මට්ටමට පැමිණෙන අවස්ථාවට අපි විශේෂ නමක් කියනවා. ඒ තමයි තන්තු සංතෘප්ත අවස්ථාව. අපි මේකට fiber saturation point නැත්නම් FSP කියලා හඳුන්වනවා. ඔබට මේ ප්‍රස්තාරයේ පේනවා FSP අවස්ථාව කොතනදී ජලයේ නිරූපණය වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ තන්තු සංතෘප්ත අවස්ථාවේදී දැව කැබැල්ලේ ජල ප්‍රතිශතය 20ත් 40ත් අතර අගයක් ගන්න පුළුවන්. හොඳයි. තවදුරටත් මේව දැව කැබැල්ලෙන් ජලය ඉවත් වුණොත් අපි දන්නවා දැව කැබැල්ලේ තියෙන බැඳුණු ජලයක් පිට වෙන්න ගන්නවා. ඉතින් මම ඔබට පෙරදී සඳහන් කළා
දැව කැබැල්ලේ බැඳුණු ජලය පිට වුණොත් දැවේ සෛලයේ හැඩය වෙනස් වෙනවා. ඒ කියන්නේ දැවේ හැඩයත් වෙනස් වෙනවා. හොඳයි. අපි සාමාන්‍යයෙන් දැවයක් පරිසරයේ නිදහසේ තිබුණොත් එම දැවයට පරිසරයෙන් ජල වාෂ්ප උරා ගැනීමට හෝ දැව කැබැල්ලේ තිබෙන ජලය පරිසරයට නිදහස් වීම සිදු වෙන්න පුළුවන්. එක අවස්ථාවක මේ පරිසරයේ තියෙන තෙතමන ප්‍රමාණය සහ දැවේ තියෙන තෙතමන ප්‍රමාණය අතර සමතුලිත අවස්ථාවකට පැමිණෙනවා. මෙන්න මේ අවස්ථාව විශේෂිතයි. මේ අවස්ථාවට අපි කියනවා දැවයේ සමතුලිත තෙතමන ප්‍රමාණය කියලා. නැත්තම් equilibrium moisture content නැත්තම් EMC කියන විදිහට අපි මේක අර්ථ දක්වනවා. ඔබට පේනවා ඇති මෙම ප්‍රස්ථාරයේ EMC අවස්ථාව නිරූපණය වෙන ආකාරය. ශ්‍රී ලංකාව වගේ රටක සමතුලිත තෙතමන අවස්ථාවේදී ජල ප්‍රමාණය සාමාන්‍යයෙන් 12-18ත් අතරාගයක් ගන්නවා. ඉතින් මේ EMC කියන අවස්ථාව ඉතාමත් වැදගත් දැව පදම් කිරීම සඳහා. අපි දැව පදම් කිරීම පාඩමේදී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. හොඳයි. මෙම රූපයෙන් ඔබට පෙන්වුම් කරනවා දැවවල ජලයේ පවතින විවිධ ආකාර පිළිබඳව. අපි මුලදී සඳහන් කරා සෙල්සියස් අංශක 105 උඳුනක නියත ස්කන්ධයක් ලැබෙන තුරු දැවය වියලීමකට බඳුන් කරොත් එහි සියලුම ජලය ඉවත් වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී බැඳුණු ජලය හෝ නිදහස් ආකාර ජලය දැව සෛලයේ ඇතුළු වෙලා නැහැ. හැබැයි ක්‍රමක්‍රමයෙන් මේ දැව සෛලයට ජලය පරිසරයෙන් උරා ගන්නවා. එතකොට අපි මුලින්ම කිව්වනේ දැව කැබැල්ලට මුලින්ම ඇතුළු වන්නේ බැඳුණු ආකාරයේ ජලයයි. තන්තු සංතෘප්ත අවස්ථාවේදී මේ බැඳුණු ආකාර ජලය උපරිම අවස්ථාවකට පැමිණෙනවා. නමුත් තවම නිදහස් ආකාර ජලය මීට ඇතුළු වී නැහැ. තවදුරටත් තෙතමනේ වැඩි කරගෙන ගියොත් නිදහස් ආකාරයේ ජලයත් මෙම සෛලය තුළට ඇතුළු වෙනවා. අපි ඔබට සඳහන් කරා දැව කැබැල්ලක් පරිසරයේ තිබෙන විට දැව කැබැල්ල තුළට ජලය උරා ගැනීමට හෝ දැව කැබැල්ලෙන් පරිසරයට ජලය විසරණය වීමට පුළුවන් කියලා. ඉතින් මේක පරිසරයේ උෂ්ණත්වය සහ පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය මත වෙනස් වෙනවා. ඉතින් පරිසරයේ උෂ්ණත්වය අඩු වෙලා සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වුණොත් පරිසරයෙන් ජලය දැව කැබැල්ලට ඇතුළු වෙලා දැවේ ප්‍රසාරණය වෙනවා. නැත්නම් ප්‍රමාණය විශාල වෙනවා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙලා සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වුණොත් දැව කැබැල්ලෙන් ජලය පරිසරයට නිදහස් වෙනවා. ඉතින් මේ හේතුවෙන් දැවය හැකිලීමට පටන් ගන්නවා. දැව කැබැල්ලක හැකිලීම සහ ප්‍රසාරණය ගැන අපි කතා කරොත් කඳේ ස්පර්ශ තලය ඔස්සේ සිදුවන ප්‍රසාරණය සහ හැකිලීම සාපේක්ෂව වැඩි. ඊට සාපේක්ෂව කඳේ අරිය තලය ඔස්සේ සිදුවන හැකිලීම හෝ ප්‍රසාරණය අඩුයි. ඒ වගේම කඳේ දික් අක්ෂෝක්ෂයේ සිදුවන හැකිලීම හෝ ප්‍රසාරණය වීම ඉතාමත් අඩුයි. ඉතින් ඔබට පේනවා ඇති දැව කැබැල්ලක අක්ෂය අනුවත් මේ හැකිලීම් සහ ප්‍රසාරණය වීම වෙනස් වෙනවා කියලා. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කරේ දැවවල භෞතික ලක්ෂණ ගැන. දැන් අපි කතා කරන්න යන්නේ දැවවල යාන්ත්‍රික ලක්ෂණ ගැනයි. මොනවද මේ දැවවල යාන්ත්‍රික ලක්ෂණ කියලා කියන්නේ? අපිට දැවයක් සමග යන්ත්‍ර වලින් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දැවයක් සමග අපි කටයුතු කරනකොට විවිධ යන්ත්‍රෝපකරණ හැසිරවීමේදී එහි තුල තියෙන්න ඕන ලක්ෂණ වලට අපි යාන්ත්‍රික ලක්ෂණ කියලා කියනවා. මෙහිදී යාන්ත්‍රික ලක්ෂණ අපි තුනක් ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. ඇන ගැසීමේ හැකියාව, දැවවල ශක්තිමත් බව, ඒ වගේම කල් පැවැත්ම. ඔබ දන්නවා දැව කැබැල්ලක් සමග අපිට විවිධ කටයුතු කරන්න සිද්ධ වෙනකොට දැව කැබැල්ලට ඇන ගැසීමට, සිදුරු කිරීමට, ඒ වගේම ඒ ක්‍රමවත්ව කැපීමට, ඔප දැමීමට වගේ විවිධ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ දැවයකට යම්කිසි බලයක් යොදපුවාම එහි
හැඩය හෝ ප්‍රමාණය වෙනස් වීමට එරෙහිව දක්වන ප්‍රතිරෝධයේ විදිහට අපිට ශක්තිමත් බව, දැවේ ශක්තිමත් බව හඳුන්වන්න පුළුවන්. ඔබ දන්නවා එළයේ විවිධ ආහාර වර්ග තැන්පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා දැවය කෘමි හානි සහ දිලීර හානි වලට නිතැතින්ම ගොදුරු වෙනවා. ඉතින් මේකට එරෙහිව වැඩි කලක් ඊට එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාව අපිට දැවවල කල් පැවැත්ම විදිහට අර්ථ දක්වන්න පුළුවන්. අපි දැන් මේ දැවවල ශක්තිය ගැන සාකච්ඡා කරමු. දැවවල පවතින ශක්තිය ආකාර කීපයක් තියෙනවා. ඒ තමයි සම්පින්ඩන ශක්තිය, ආතන්‍ය ශක්තිය, විරූපණ ශක්තිය සහ නම්ම්‍ය ශක්තිය. හොඳයි. අපි මේ එක එක ශක්තිය ආකාර ගැන වෙන වෙනම කතා කරමු. ඒකම ඔබ දැනගන්න ඕනි දුවේ පුතේ, මේ එක දැවයක මේ ශක්තිය ආකාර කීපයක් පවතින්න පුළුවන්. ඒ වගේම සමහර ශක්තියින් වැඩිපුරක්, ඇතැම් ශක්තියින් ඉතාමත් අඩු ප්‍රමාණයනොත් පවතින්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු සම්පින්ඩන ශක්තිය ගැන. ඔව්. වෛරමට සමාන්තරව වෛරම දිශාව ඔස්සේ දැවවලට සම්පින්ඩන බලයක් යෙදුව විට දැව කැබැල්ල පොඩි වීමට එරෙහිව දක්වන ප්‍රතිරෝධයට අපි කියනවා දැවේ සම්පින්ඩන ශක්තිය කියලා. එතකොට මේ කියන්නේ අපි වෛරමට සමාන්තරව දෙපැත්තෙන් බලයක් යොදපුවාම මෙම දැව කැබැල්ල පොඩි වීමට එරෙහිව දක්වන ප්‍රතිරෝධය තමයි මෙහිදී අපි අදහස් කරන්නේ. අපි ඊළඟට යමු දැවවල ආතන්‍ය ශක්තිය දෙසට. ආතන්‍ය ශක්තියේ විදිහට අපි අදහස් කරන්නේ වෛරම දිශාවට සමාන්තරව දැව කැබැල්ල ඇදීමට එරෙහිව දක්වන ප්‍රතිරෝධය. ඒ වගේම විරූපණ ශක්තිය විදිහට අපි අදහස් කරන්නේ මේ දැව කැබැල්ල කෙළවර පැති දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් යොදපුවාම එක කොටසකින් අනෙත් කොටස ලිස්සා යෑමෙන් වෙන්වීමට දක්වන ප්‍රතිරෝධය. අපි අවසාන වශයෙන් දැවවල නම්ම්‍ය ශක්තිය ගැනත් කතා කරමු. දැවවල නම්ම්‍ය ශක්තිය කියන එකෙන් අපි අදහස් කරන්නේ දැව කැබැල්ලට දෙකළවරින් වෛරම දිශාවට ලම්බකව බලයක් යෙදුව විට ඒ නැමීමකට භාජනය වෙනවා. ඉතින් මේ විදිහට නැමී යාමෙන් ආතතියට ඔරොත්තු දී නොකෙඩී තිබීමට දැවයට තියෙන හැකියාවට අපි දැවේ නම්ම්‍ය ශක්තිය කියලා කියනවා. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරේ දැවවල විවිධ ලක්ෂණ පිළිබඳවයි. ඉතින් අපි දැව භාවිතයේදී මේ දැවය කාර්යක්ෂම විදිහට භාවිත කරන්න අපි දැනගන්න ඕනේ. ඒ නිසා අපි ඉහත විස්තර කරපු දැවවල ලක්ෂණ දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. දැන් අපි බලමු ආර්ථිකව වැදගත් වන දැව ඒවායේ විශේෂ කාර්ය අනුව වර්ගීකරණය කරලා ඉගෙන ගමු. අපි මුලින්ම යමු ඉදිකිරීම සඳහා යොදා ගන්නා දැව පිළිබඳව. හොඳයි. ඉදිකිරීම සඳහා දැවයක් තෝරා ගැනීමේදී එහි ප්‍රධාන ලක්ෂණයේ විදිහට ශක්තිමත් බව අපිට දක්වන්න පුළුවන්. ඊට අමතරව මෙම දැව හොඳ කල් පැවැත්මකින් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම දික් වූ ඉරු දැව ලබා ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. අපි සාමාන්‍යයෙන් ලංකාවේ ඉදිකිරීම කටයුතු සඳහා කුඹුක්, සූරියමාර, පළු, මී, මිල්ල, කොස්, හොර, යුකැලිප්ටස් වගේ දැව වර්ග යොදා ගන්නවා. ඊළඟට අපි යමු ගෘහ භාණ්ඩ සඳහා යොදා ගන්නා දැවවල තියෙන ඕන ලක්ෂණ මොනවද කියලා බලන්න. ඔව්. ගෘහ භාණ්ඩයක් සාදා ගන්න අපි මුලින්ම ප්‍රධාන ලක්ෂණයක් විදිහට හැකිලීම අඩු වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔබ ගෙදර තියෙන අල්මාරියක් ගැන හිතන්නකෝ. එතකොට මේක හැකිලීම සහ ඉදිමීම නිතරම සිදු වුණොත් ඔබ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැකිලීම අඩු දැවයක් මේ සඳහා සුදුසුයි. ඒ වගේම අලංකාර වෛරම සහිත දැව හැසිරීමට පහසු වීම, නිමාවක් ගත හැකි සහ බරෙන් අඩු දැව සාමාන්‍යයෙන් ගෘහ භාණ්ඩ සඳහා යොදා ගන්නවා. ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ සෑදීම සඳහා ඉතාමත් බහුලව යොදා ගන්න දැව විදිහට තේක, මැහෝගනි, සූරියමාර, කුඹුක්, හල්මිල්ල, බුරුත, නැදුන්, ගම්මාළු වගේ දැව වර්ග අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම
විවිධ යටිතල පහසුකම් සඳහාත් අපි දැව වර්ග යොදා ගන්නවා. මෙතනදී අපි යටිතල පහසුකම් කියලා විස්තර කරන්නේ වැට කණු, විදුලි කණු, සිල්බර කණු වගේ දේවල් වලට. සාමාන්‍යයෙන් වැට කණුවක් හෝ විදුලි කණුවක් නැත්නම් සිල්බර කොටන් සඳහා දැව තෝරා ගැනීමේදී කල් පැවැත්ම කියන සාධකය ගැන අපි වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම පරිරක්ෂක හැකියාව තිබිය යුතුයි. ශක්තිමත් බව කියන සාධකයත් අපි මෙහිදී සලකා බලනවා. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සඳහා යුකැලිප්ටස්, පයිනස්, මැහෝගනී වගේ දැව අපි යොදා ගන්නවා. ඒ වගේම ඔබේ විවිධ කටයුතු වලදී දැකලා ඇති විසිතුරු නිර්මාණ, කැටයම්, බිත්ති සැරසිලි, වෙස් මුහුණු වගේ දේවල්. මෙන්න මේ වගේ නිර්මාණ කරන්නත් දැව පාවිච්චි කරනවා. ඉතින් එවැනි නිර්මාණ කිරීම සඳහා දැවය හැසිරවීමේ පහසුව කියන ගුණය ඉතාමත් හොඳින් සලකා බැලන ගුණයක්. සාමාන්‍ය ශ්‍රී ලංකාවේ විසිතුරු භාණ්ඩ සඳහා තේක, කඩොලාන, කළු මැදිරිය, සුදු හඳුන්, රුක් අතන වගේ ශාක වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම කඩදාසි කර්මාන්තය සඳහා දැව පාවිච්චි කරනවා. මේ සඳහා සාමාන්‍යයෙන් පයිනස් වගේ මෘදු දැව, ඒ වගේම ඇකේෂියා වගේ දෘඩ දැව වගේම වේවැල් වගේ ඒක බීජපත්‍රී ශාක වලින් ලබා ගන්න දැවත් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් කඩදාසියක් හෝ කාඩ්බෝඩ් වගේ දේවල් හදනකොට එහි රෙසින නොතිබීම, ඒ වගේම ඉහළ සෙලියුලෝස් ප්‍රමාණයක් තිබීම, ගැට නොතිබීම වගේ සාධක අපි සලකා බලනවා. ඔව්. ශ්‍රී ලංකාවේ තාමත් වැඩි ප්‍රතිශතයක් ඉන්ධන විදිහට පාවිච්චි කරන්නේ, නොයසේ නම් දර විදිහට පාවිච්චි කරන්නේ මේ දැව වර්ග. ඉතින් ගෙදර ගෘහණියගෙන් අහලා බැලුවොත් දැවේ අපේ දර විදිහට පාවිච්චි කරන දැවයක තියෙන්න ඕන ගුණාංග මොනවද කියලා ඇහුවොත් ඇයි ඉතා හොඳින් ඒ ඔබට පවසාවි. ඔව්. සාමාන්‍යයෙන් දර සඳහා යොදා ගන්න දැවයක පහසුවෙන් ඇවිලෙන සුළු බව, ඒ වගේම දුර්ගන්ධය හෝ දුම් අලු රහිත බව, ඒ වගේම වැඩි තාප ශක්තියක් ලබා ගත හැකි වීම, පහසුවෙන් පැලී හැකි වීම වගේ ගුණාංග අපි සලකා බලනවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දර විදිහට යුකැලිප්ටස්, රබර්, ලිරිසීඩියා, ඇකේෂියා, ඇල්බීසියා වගේ දැව ප්‍රචලිත වෙලා තියෙනවා. හොඳයි. අපි අපේ පාඩම නැවතත් සාරාංශගත කරගමු. අපි මුලින්ම දැවයක් කියන්නේ මොකක්ද කියන එක හැඳින්වුවා. ඒ වගේම එහි ව්‍යුහය හා සංයුතිය ගැන සාකච්ඡා කරා. ඒ වගේම ඔබට මතක ඇති අපි දැවවල භෞතික ලක්ෂණ සහ යාන්ත්‍රික ලක්ෂණ වෙන වෙනම සාකච්ඡාවට ලක් කරා. අවසානයේදී ආර්ථිකව වැදගත් වන දැව විශේෂ පිළිබඳව අපි වෙන වෙනම උදාහරණ සහිතව සාකච්ඡා කළා. මම හිතනවා මේ පාඩම ඔබට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඒක තවත් තහවුරු කරගන්න මෙන්න මේ අභ්‍යාසයට යොමු වෙමු. මේක බහුවර්ණ ප්‍රශ්නයක්. දැවවල ජලය පවතින ආකාර පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. A. තන්තු සංතෘප්ත අවස්ථාවේදී දැවවල සෛල අවකාශ අතර ඇති නිදහස් ජලය මෙන්ම සෛල බිත්තිවල ඇති බැඳුණු ජලයද පවතී. B. තන්තු සංතෘප්ත අවස්ථාවේදී දැවවල හැඩය වෙනස් නොවේ. C. දැව සමතුලිත තෙතමන ප්‍රමාණයේදී පරිසරයේ අඩු උෂ්ණත්වය සහ වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවක් පවතින විට පරිසරයෙන් ජලය දැව කැබැල්ලට ඇතුළු වීම සිදුවේ. හොඳයි. මෙම ප්‍රකාශ තුන ඔබ හොඳින් කියවා බැලුවොත් ඔබට මෙහිදී කරන්න තියෙන මෙහි නිවැරදි හෝ වැරදිද, නිවැරදිද වැරදිද කියලා හරියටම අඳුරගන්න එක. අපි පළවෙනි වාක්‍යයට යමු වුණොත් අපි පළමුව සාකච්ඡා කරා තන්තු සංතෘප්ත අවස්ථාවේදී දැවවල නිදහස් ආකාරයේ ජලය නැහැ. ඒ වගේම බැඳුණු ආකාරයේ ජලය උපරිම මට්ටමට පැමිණෙනවා. ඉතින් ඔබට තේරෙනවා මේ ප්‍රකාශය වැරදි. ඒ කියන්නේ තන්තු සංතෘප්ත අවස්ථාවේදී පවතින්නේ බැඳුණු ආකාරයේ ජලය පමණයි. හොඳයි. අපි B ප්‍රකාශයේ සලකා බැලුවොත් තන්තු සංතෘප්ත අවස්ථාවේදී දැවවල හැඩය වෙනස් නොවේ. ඔව්. අපි සාකච්ඡා කරා පෙරදී තන්තු සංතෘප්ත අවස්ථාවේදී බැඳුණු ජලය උපරිමව පවතින්නේ. ඉතින් මම එහිදී ඔබට සඳහන් කරා බැඳුණු ජලයේ පිට වුණොත් විතරයි
දැවේ හැඩය වෙනස් වන්නේ. ඉතින් මේ අවස්ථාවේදී බැඳුණු ජලය පිට වෙලා නැහැ. ඒ නිසා මේ ප්‍රකාශය නිවැරදි. C ප්‍රකාශය. දැව සමතුලිත තෙතමන ප්‍රමාණයේදී පරිසරයේ අඩු උෂ්ණත්වය සහ වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවයක් පවතන විට පරිසරයෙන් ජලය දැව කැබැල්ල තුලට ඇතුළු වේ. මේකත් අපි පෙරදී සාකච්ඡා කරා. මම ඔබට කිව්වා සමතුලිත තෙතමන ප්‍රමාණයේදී එහි පරිසරයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය අනුව දැවේ තුලට ජලයේ ඇතුළු වීම හෝ දැවෙන් ජලය පරිසරයට පිට වෙන ආකාරය. ඉතින් ඔබට මතක ඇති මේ ප්‍රකාශයත් නිවැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන වර්ණයයි B හා C ප්‍රකාශ පමණක් නිවැරදිය. ඉතින් අපි තවත් අභ්‍යාසයකට යමු. මේක මම ඔබට ලබා දෙන්නේ ගෙදර වැඩක් විදිහට. මේක රචනා ප්‍රශ්නයක්. ආර්ථිකව වැදගත් වන දැව විශේෂ විවිධ කාර්ය සඳහා යොදා ගැනීමේදී තිබිය යුතු ගුණාංග නිදසුන් සහිතව විස්තර කරන්න. ආර්ථිකව වැදගත් වන දැව විශේෂ විවිධ කාර්ය සඳහා යොදා ගැනීමේදී තිබිය යුතු ගුණාංග නිදසුන් සහිතව විස්තර කරන්න. ඔබට අපේ පාඩම හොඳට මතක නම් මේ සඳහා නිවැරදි පිළිතුරු ගොඩනගන්න ඔබට පහසුවෙන් හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරේ 13 ශ්‍රේණිය ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය මාලාවේ දෙවන පාඩම වන දැව හා දැව නොවන වර්ජ නිෂ්පාදන යටතේ එහි පළමු නිපුණතා මට්ටමයි. ඉතින් ශ්‍රී ලංකාවේ ආර්ථික වැදගත් වන දැව විශේෂ පිළිබඳව ඔබ වඩා හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේම තවත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තුෙන් අද දිනට මම ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.